පළවෙනි කොටස ඔයත් එක්ක සාකච්ඡා කරා. හරි ඔයගොල්ලෝ එක අපි කතා කරා මිස් වෙච්ච ළමයිට අපි ඒක ගන්න පුළුවන් වෙන්න පුතේ අපි ඒක YouTube අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් කවුරු හරි ගිය සතියේ ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච උනේ නැත්තම් නම් වශයෙන් කියන්න පුළුවන් 4 දෙනෙක් විතර ඉන්නවා. ඔයාලට හැකියාව තියෙනවා පුතේ. අනිවාර්යයෙන්ම මේක ඉදිරි කොටස පුතේ කලින් කොටස ඔයාලට ගිහිල්ලා ඒක කවර් කරගන්න YouTube එකේ අපි group එකට දාලා දෙනවා link එක මාතෘකාවත් සමග ගිහිල්ලා පුතේ ටියුට් එක ඔයාගාව තියෙනවා. ටියුට් එක අරගෙන ඒක සම්පූර්ණ කරගන්න කොපි කරගන්න අපි ඒක ඉදිරි කොටස අද ඔයත් එක්ක සාකච්ඡා කරනවා. මට මතක හැටියට මම ඔයත් එක්ක කතා කරා පුතේ පැරග්‍රාෆ් එකක් කියන්නේ මොකක්ද කියන කාරණාව මුලින්ම අපි කතා කරා. හරිම සරලයි. what is a paragraph? පැරග්‍රාෆ් එකක් කියන්නේ මොකක්ද කියන කාරණාව. ඊට පස්සේ පැරග්‍රාෆ් එකක් කියලා කිව්වේ අපි යම් එක මාතෘකාවක් සම්බන්ධයෙන් විස්තර කරලා ලියනු ලබන වාක්‍ය නැත්නම් වාක්‍ය කිහිපයක එකතුවකට අපි ඡේදයක් කියලා කිව්වා. ඡේදයක් ලියනකොට ඔයාලට අපි යෝජනා කරා යම් qualities කිහිපයක් මොනවා කරන්න කියලාද පුතේ? ආරක්ෂා කරන්න කියලා. ඒ ආරක්ෂා කරන්න කියපු qualities අතර පළවෙනි quality එක තමයි පුතේ paragraph එකක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ තමයි unity එක. ඒ තමයි unity එක. මොකද්ද unity එක කියලා අපි කිව්වේ? යම්කිසි ඡේදයක් ඔයා ලියනකොට මේ ඡේදය තුල සවිස්තර වෙන්න ඕනේ. මේ ඡේදය තුල විස්තර වෙන්න ඕනේ තනිකරම එකම මාතෘකාවකට අදාළ කාරණා පමණයි. එකම මාතෘකාවකට අදාළ කාරණා පමණයි. ඔයාට එක එක මාතෘකා එක එක කරුණු පුතේ මේ ඡේදය ඇස්සේ කතා කරන්න බෑ. එකම කාරණාවකට අදාළ එක මාතෘකාවකට අදාළ කරුණු පමණ ඔයා අනිවාර්යෙන් මේ ඡේදය තුල සඳහන් කරන්න ඕනේ. ඒක තමයි ඡේදයක යුනිටි එක කියලා කිව්වේ. ඊළඟට අපි කතා කරන්න ආව පුතේ ඊළඟ මාතෘකාව logical sequence. logical sequence අපි වෙන වචන වලින් කතා කරන්නේ නැති. නමුත් මේකේ පොදු අර්ථය එකයි. මොකද්ද logical sequence එක කියලා කියන්නේ? ඡේදයක් ලියනකොට ඡේදක කරුණු ඉදිරිපත් කිරීමේ යම්කිසි තාර්කික අනුපිළිවෙලක් තියෙන්න ඕනේ. ගිය සතියේ මම ඔයාලට උදාහරණයක් එක කතා කරා. කොහොමද අපි ඡේදයක් ලියන දැන් ඡේදයකට අදාළ කරුණු පමණක් ඡේදය තුල අන්තර්ගත කරාට ඡේදයට අදාළ කරුණු අන්තර්ගත කරාට ඒ අන්තර්ගත කරන කරුණු අතර පුතේ යම්කිසි ක්‍රමවත් අනුපිළිවෙලක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද එහෙම තිබුණ නැත්නම් පුතේ මේ ඡේද කියවන කෙනාට ඒකේ තියෙන රහක් දැනෙන්නේ නැහැ. මේ ඡේද කියවන කෙනාට ඒකේ තියෙන පිළිවෙලක් දැනෙන්නේ නැහැ. යාට ඩිසෝඩ් එකක් පේනවා. ඩිසෝඩ් එකක් කියලා කියන්නේ පුතේ අපිළිවෙලක් පේනවා. ඒ අපිළිවෙලත් එක්ක පුතේ වගේ ඡේදයේ අසාර්ථක එකක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඡේදයක් ලියනකොට logical sequence එක තියෙන්න ඕනේ. logical sequence එක ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණාව අපි අද ක්ලාස් එකේදී ඔයත් එක්ක කතා කරනවා. ඊළඟට අපි ඔයත් එක්ක කතා කරපු අංක 3ට ඒ තමයි first sentence එක. first sentence එක එහෙම නැත්නම් පුතේ අපි paragraph එකක් ලියනකොට ඒ paragraph එකේ පුතේ paragraph එක අනිවාර්යෙන් unit එකක් තියෙන්න ඕනේ. logical sequence එකක් තියෙන්න ඕනේ පුතේ. ඊළඟට first sentence එක important කියලා කිව්වා. මේ කාරණා සියල්ල අපි ඔයාලට අපේ වීඩියෝ එක තුල තියෙනවා. ඒ නිසා මේවා චුට්ටක් ක්ලාස් එකට join වෙන්න කලින් හරි ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් පුතේ පාඩම් කරන්න. හරි පාඩම් කරන්න නැත්නම් ඔයා දැන් සමහරක් වෙලාවට පුතේ පාඩම් නොකරන වෙලාවක නිකන් සාමාන්‍ය විදිහට ඉන්නේ පන්තියට කලින් කියන්නේ රිලැක්ස් එකේ ඉන්න වෙලාවට චුට්ටක් පුළුවන් නම් ගිහිල්ලා අර වීඩියෝ එක පොඩ්ඩක් පුතේ රිවිව් කරලා එන්න නැවත චුට්ටක් බලලා එන්න. ගිය සතියේ සමස්ත පාඩමම තියෙනවනේ. ඉතින් දැන් සර් හැමදාම දැන් ගිය සතියේ පාඩම මෙතන පැහැදිලි කරනවා මතක් කරනවා. මතක් කළා තමයි අද කොටසට යන්නේ. ඉතින් ඔයා ටග්ගාලා වීඩියෝ එක බලලා ඒව මතක් කරගෙන පාඩම් කරගෙන ඉන්න දරුවෙක් නම් අන්න පුතේ ඔයාලට මේ දේවල් ඉක්මනින්ම ග්‍රහණය කරගන්න පුළුවන්. මතක් වෙනවා. හරි. වාක්‍යක පළවෙනි මාතෘකාව යාට පළවෙනි වාක්‍යය කියන්නේ පුතේ topic sentence එක කියලා. topic එක කියලා කියන්නේ මාතෘකාව විස්තර කිරීම සඳහා පාවිච්චි කරන පුතේ වාක්‍ය. මෙයා හරියට පෙරහැරක කසකාරයා වගේ. මම ඔයාලට කිව්වා. පෙරහැරක් එනවා කියලා. බලාගෙන ඉන්න මිනිස්සුන්ට පුතේ sannivedanaya කරන්න පුතේ කසකරුවා මගේ. එතකොට පෙරහැර නැමැති ඡේදය තුල අන්තර්ගතය පෙරහැර නැමැති ඡේදයේ අන්තර්ගතය තුල සඳහන් කරන්නේ කවර ආකාර කරුණුද මොන වගේ කාරණාද යන්න පුතා විස්තර කරන්න තමයි පුතේ විස්තර වන හැටි නැත්නම් පැහැදිලි වෙන හැටි තමයි පුතේ ඡේදයක ආරම්භක වාක්‍ය අනිවාර්යෙන් ලියන්න ඕනේ. එතකොට කියවන කෙනා දන්නවා මේ කතා කරන්නේ මෙන්න මේ කාරණාව තමයි මේ ඡේද පුරා විස්තර කරන්නේ.
හරි. එතකොට කියවන කෙනා පුතේ මොකද කරන්නේ? අන්නේ කොළුවේ තියාගෙන වැඩ කටයුතු කියන්නේ ආ ඡේදයේ ඉතිරි කොටස දිහා බලනවා සහ එයා ඉතිරි කොටස කියවනවා පුතේ. පැහැදිලි? හරි. ඊළඟට පුතේ හතරවෙනි මාතෘකාව තමයි last sentence එක. ඡේදයක පුතේ last sentence එක. ඒ කියන්නේ අවසන් වාක්‍ය. ඡේදයක අවසන් වාක්‍ය අපි මේකෙදා ඉවර කරේ නෑ මං හිතන්නේ. එතන නේද නතර කරේ පුතේ. page number 3 ද බලන්න පොඩ්ඩක්. sentence එකක් වගේ පුතේ. ඡේදය වචන 50කට 60කට වා නිර්මාණය කරන්නේ. එතකොට ඡේදෙ පුතේ first sentence එකකින් පුතේ ඡේද අන්තර්ගතය මොකක්ද තියෙන්නේ කියලා සඳහන් කරනවා සේම. last sentence එක අවසන් වාක්‍ය මගින් කරන්නේ පුතේ. ඡේදයක අවසන් වාක්‍ය මගින් කරන්නේ පුතේ. ඡේදයේ අන්තර්ගතය තුල සඳහන් කරන කරුණු වල පුතේ කරුණු වල සාරාංශයක්. එනකට කරුණු නියෝජනය කරන සමස්තය නියෝජනය කරන වාක්‍යයක් ලෙස තමයි පුතේ ඡේදයක අවසාන වාක්‍ය ඔයා නිර්මාණය කරන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ පිළිවෙලට තමයි ඔයා ඔයාගේ පැරග්‍රාෆ් එකක් එහෙම නැත්නම් ඡේදයක් නිර්මාණය කරන්න ඕනේ. එහෙම නිර්මාණය කරන ඡේදය කවරාකාර එකක් වෙන්න ඕනද කියලා අපි ප්‍රායෝගිකව පුතේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව අපි සාකච්ඡා කරමු. එන්න let's write a paragraph on C Giriya. When you write a paragraph, follow the following steps. හරි. ඔයා පැරග්‍රාෆ් එකක් ලියනකොට මේ පහත ස්ටෙප්ස් ටික අනුගමනය කරන්න. හරි. බලමු පුතේ. එන්න චුට්ටක් අපි ඒක ලියමු. ලියන්න. ඔයා පිටුවංග දෙකේ යටම පුතේ. When you write a paragraph කියන එක ඇහිලියන්න. ඔයා ඡේදයක් ලිවීමේදී පහත පියවරයන් අනුගමනය කරන්න. ඔයා ඡේදයක් ලිවීමේදී පහත පියවරයන් අනුගමනය කරන්න. හරි පුතේ. page number 3 පිටුවංග 3 step number 1 අහගන්න. පෑන් පැස්සල් තියන්න පැත්තක පුතා. පෑන් පැස්සල් තියන්න පැත්තක. හරි. අහගන්න අවබෝධේ. දරුවෝ ඔබ මේ ඡේද ගැන පුතේ පුංචි කාලේ ඉඳන් ලියලා තියෙනවා. අයි සැකයක් නැහැ. හරි. there is no any doubt about it. ඒක ගැන කිසි සැකයක් නැහැ. අවිවාදයෙන්ම පිළිගන්නවා. ඡේද ගැන පුතේ ඔයා කොච්චර ලිව්වද දරුවෝ? ඡේද ගැන ඔබ කොච්චර සඳහන් කරත් පුතේ නමුත් ඔබ කල්පනා කරලා බලන්න මෙන්න මේ හරි පියවරයන් ටික ඔබ අනුගමනය කරාද මේ තාක්ෂණික ශිල්ප ක්‍රම ටික අනුගමනය කරාද ඔබ ඡේදයක් නිර්මාණය කරන්නේ ඡේදයක් නිර්මාණය වගේ ෆස්ට් පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නය question number 8 මාතෘකා දෙකක් ඔබට ලැබෙනවා ඡේද මාතෘකා වශයෙන් ඒකක් අරගෙන පුතේ ඔබට විස්තරයක් ලියන්න තියෙන වචන 50ක 60ක ප්‍රමාණයක් එතකොට ඒ වචන 50ක 60ක ප්‍රමාණයක් ඔබ පුතේ නිර්මාණය කරද්දී මේ ඡේද මාතෘකාව පුතේ වැදගත් වෙන්නේ ඔයාගේ මේ ෆස්ට් පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නෙට පුතේ question number 8 නැත්නම් test number 8 වලට ලියන ඡේදෙ විතරක් නෙමෙයි. ඔබ මේ ඡේදයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න කාරණා අමතක කරන්න එපා. ඔබගේ රචනාවක් තුල ලියන ඡේදයක්. හරි ඒ වගේම සිංහල භාෂාව තුල ඔබ සිංහල පේපර් එක තුල ලියන ඡේදයක්. මේ සෑම දෙයකටම පුතේ මම මේ කියන කාරණාව අදාළ. ඒ නිසා ඔබ මෙතන මාත් එක්ක පුතේ මේ කාරණාව උඩ දාගත්තා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට එසේ එකේ ඡේදේ නැත්නම් පැරග්‍රාෆ් එකක් හොඳට ලියා ගන්න පුළුවන් සහ ඔබ සිංහල සබ්ජෙක්ට් එකට අදාළව එසේ එකක් ලියනවා රචනයක් ලියනවා. ඒ රචනා ලියනකොට පුතේ ඔබට මම මේ කියන කාරණා ටික පුතේ වැදගත් වෙයි නිවැරදි ඡේදයක් නිර්මාණය කිරීම සඳහා. පුතේ ඡේදයක් ලියන්න ගත්තට පස්සේ අපි දකිනවා පේපර් එක තුල කම්බලේ ගත ගන්නකො. හරි. පේපර් එක තුල අපි දකිනවා පුතේ දරුවෝ බහුතරයක් අය ඔය written activities වලදී පුතේ හරිද ලිඛිත ක්‍රියාකාරකම් ලියන ප්‍රශ්න වලදී පුතේ හරි ලියන ප්‍රශ්න වලදී අපේ දරුවෝ විශේෂම රචනාවක ලියන්නකො වැඩි පටන් ගන්නවා හරි වැඩි පටන් ගන්නවා පුතේ සිංගාල පටන් ගන්නවා උත්තර යන්නේ ඉක්මනින් පටන් ගන්නවා පටන් අරගෙන උත්තර ලියන්න පටන් අරගෙන පුතේ චුට්ටක් වෙලා යනකොට මොකද කරන්නේ පැන්සල කටේ ගහගෙන පුතේ උඩ බලනවා බිම බලනවා ඔළුව කරකවනවා පුතා හරි ඊට පස්සේ පුතා එයාව ජර්ක් වෙලා එයාව හිර වෙලා එයා කොටනවා අපි ඔකට කියන කොටනවා ලොටනවා කියලා හරි පුතේ ඒ කියන්නේ ලියන්න පටන් ගත්තා ලියන්න පටන් අරගෙන ඊට පස්සේ ලියන්න ඕනේ මොනවද කියලා තේරෙන්නේ නැහැ ලියන්න ඕනේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ ඇයි ප්ලෑන් එකක් නැන්නේ දැන් ඔයා හිතන්න මෙහෙම පුතා සරලව මෙහෙම හිතන්න හරි ඔයා
හරි. අපි හිතමු පුතේ හොඳට හරි හොඳට ඇඳ බැලඳගෙන හරි අලුතෙන් ගත්ත පෙන්සිල් එකක් පුතේ ඩෙනිම් එකක් අර මොකක්ද ඒකට කියන්නේ මේ අර දිනිත් මොකද්ද බං ඒකට කියන්නේ අර මේ බඩ හරියට මේ හරියට අඳින්නේ පුතේ මේ පේන්නේ අපලට මම මෙන්න මේ හරියට විතර අඳින්නේ පුතා අර කලිසම මෙන්න මෙහෙ පුතේ එහෙමනේ එහෙම ඇඳලා හැට්ටේ අඳින හැට් මොකද්ද හැට්ටද කියන්නේ ඒකට බ්ලවුස් එක නේද টপ එක ඒක අඳිනවා මෙතනට පුතේ එහෙම ඇඳලා මෙහෙම කරගෙන නලව යනවා හරි ඕකේ කිට් එකක් ඇඳලා පුතේ හොඳේ টপ එකකුත් හොඳ ඇඳගෙන හරි පුතා ඩෙක් ෂූස් දෙකකුත් දාගෙන හරි කිලෝමීටර් 10කට විතර දුර ගිහින් පුතා පර්ෆියුම් එකකුත් ගහගෙන හරි පුතේ චූටි බෑග් කෑල්ලකුත් කරේ එල්ලගෙන හරි පුතේ දැන් එහෙම කිට් එකක් ඇඳගෙන එළියට බහැලා පුතේ හරි මොකද කරන්නේ බෑග් එකක් දාගෙන එළියට බහැලා එක වාටම දිනිත් යන්න හදනවා එක වාටම යන්න හදනකොට එළියට බහැලා යන්න පුතේ අඩිය තියලා ඔන්න දැන් ගේට් එක ගාවට යනකොට මම එක පාටම නතර වෙලා දැන් මේ හෙන වේගෙන් පුතා කඩි මුඩි හොඳට ලෑස්තිලා පුතා දඩ බඩ ගාලා ඇදගෙන ගේට් එක ගාවට ගියා ගේට් එක ගාවට ගිහිල්ලා නතර වෙලා කල්පනා කරනවා මං දැන් මේ කොහෙද යන්නේ මට යන්න ඕන කොහෙටද මං යන්න ඕනේ පාරේ දකුණු පැත්තටද වම් පැත්තටද කෙලින්ද බස් ස්ටෑන්ඩ් එකකටද ත්‍රී වීල් පාක් එකකටද නැත්නම් නිකම් පාක් එකකටද ෆිල්ම් හෝල් එකකටද බීච් එකකටද එහෙම නැත්නම් වෙන කොහේ හරිද දැන් මෙයා නැවතිලා කල්පනා කරනවා ඇයි මෙයා කඩි මුඩියේ ඇඳ පැලදගෙන එළියට බැස්සා අඩි තියලා ටිකක් ඉස්සරහට ගියා හැබැයි ගියාට පුතේ මෙයාට හැකියාවක් ලැබුණේ නැහැ මෙයා ප්ලෑන් එකක් තිබුණේ නැහැ මෙයා එළියට බැස්සට යන්න ඕනේ කොහෙද කියලා මෙයා දන්නේ නැහැ හරියට අපේ ළමයි රචනා ලියනවා වගේ අපේ ළමයි ඡේද ලියනවා වගේ පටන් ගන්නවා හෙන වේගෙන් පටන් ගන්නවා දඩ බඩ ගාලා ලියන වාක්‍යයි දෙකයි පැයට කිලෝමීටර් 100න් zoom ගාලා යන්නේ හැබැයි වාක්‍යයි දෙකයි ඊට පස්සේ ඔළුව අතේ තියාගෙන කල්පනා කරනවා මම මේ ගැන ලියනවා මම මේක ලියනවා අරක ලියනවා කියලා කල්පනා කරගෙන ඉන්නවා පුතේ ඇයි ප්ලෑන් එකක් නැතුව පටන් ගන්න ඕන දෙයක් අසාර්ථක වෙනවා පුතා බොහොම කලාතුරකින්ම සාර්ථක ඒ නිසා ඔබ වචන 50ක ඡේදයක් වුණත් පුතේ ලස්සනට ප්ලෑන් කරලා පුතේ ලියන්න ඒ ප්ලෑන් එක හදාගන්න ඕනේ ඔබ කොහොමද විභාගෙදි පුතේ ඔයාට නොමිලේ ඕන තරම් පුතේ කොළ හම්බ වෙනවා කාක්කු හදන්න ලැබෙන්නේ නැහැ හැබැයි ඒ කොළ වාගේ ප්‍රයෝජනෙට ගන්න ඕන පුතේ ඒ ඔයා එක්සැම් එකකින් ඉල්ලුවම කටුවැඩ වලට හරි රෆ් වර්ක්ස් වලට ඔයා ඉල්ලුවම ඕන තරම් කොළ දෙනවා කොළයක් ඉල්ලගන්න එකක් බැන්න දෙකක් බැන්න තුනක් කර ඉල්ලගෙන ඒ කොළේ පුතේ මුලින්ම දැන් ඔයාගේ ඡේද මාතෘකා පුතා සීගිරියනේ හරි එතකොට සීගිරිය කියන ඡේද මාතෘකාව ඔයා මතක් කරලා දැන් මේකේ වෙන මුකුත් නැහැ පුතේ හරි සීගිරියට ගිය ට්‍රිප් එකක්ද වන්දනාගමන මොකක්ද ඒ කිසිම දෙයක් නැහැ ඔයාට තියෙන්නේ පුතා එකම ටොපික් එකයි පුතා සීගිරිය මේ සම්බන්ධයෙන් මතක් කරලා ඔයාගේ ඡේද තුල අන්තර්ගත කරන්න වැදගත් කාරණා ටිකක් මොනවා කරන්නද පුතා වැදගත් කාරණා ටිකක් ඔයා මෙමරයිස් කරන්න ඕනේ මෙමරයිස් කරනවා කියලා කියන්නේ ඔයා මෙනෙහි කරන්න ඕනේ පුතා හරි කල්පනා කරන්න ඕනේ හරි කාශ්‍යප රජතුමා නියමයි නෙත්මිට එකපාරටම මතක් වුණේ පුතේ කාශ්‍යප රජතුමා නියමයි හරිනේ කාශ්‍යප කියලා කියන්නේ ධාතුසේන රජුරුවන්ගේ හරි අභිෂේකලත් කුමාරයා නෙමෙයි පුතා ධාතුසේන රජුරුවන්ගේ පුතේ අන්තපුර කාන්තාවකගෙන් බිහි වෙන හරි එතකොට පුතේ අන්තපුර කාන්තාවකගෙන් බිහි වෙන දරුවෙක් තමයි පුතේ කාශ්‍යප එයා වෛර කරා මුගලන්ට ඒ කියන්නේ මුගලන් කියලා කියන්නේ ධාතුසේන රජතුමාගේ අගබිසවගේ පුතේ දරුවා හරි එතකොට හරි ඉන්නකෝ හරි ඒක තමයි මම දැන් කිව්වේ මම අහ ප්‍රශ්නවල උත්තරයක් දීලා ඉවරයි හරි එතකොට මුගලන් කියන්නේ පුතේ එහෙම එතකොට මේ වෛරය මොකද උනේ අන්තිමේට ඒකනේ පුතේ හරි ඒකනේ පුතේ වෛරය අන්තිමේට ඉවර උනේ පුතේ තාත්තව කලාවේ වේදීලා මොනවා කරලාද මඩ ගහලා ඇයි ඒ තාත්තගේ අංක 1 දරුවා පුතේ එයා නෙමෙයි ඒ නිසා මොකද කරේ හරි ඒ වෙනම කතාවක් තාත්තව මඩ ගහලා මැරුවා හරි එතකොට කාශ්‍යප රජතුමා තමයි මේක නිර්මාණය කරේ කියලා විශ්වාසයක් තියෙන. ඒ කියන්නේ මේ පර්වතේ ගල හදපු එක්කෙනා නෙමෙයි පුතේ. හරිනේ මේකේ නගර නිර්මාපකයා
කාශ්‍යප රජතුමා හැටියට එයා නෙමෙයි වෙන කවුරු හරි ඇදුවේ එයාගේ තමයි ප්ලෑන් එක. හරි ඔක ඔළුවේ තියාගන්න. ඊළඟට මොනවද පුතේ සීගිරිය ගැන මතක් කරනකොට ඔයා කල්පනා කරනකොට ඔයාට මතක් වෙන තව කාරණා. හරි. ඔයාට අනිවාර්යෙන්ම පුතේ මාතලේ දිස්ත්‍රික්කය ගැන පුතා මතක් වෙනවා. මොකද සීගිරිය තියෙන්නේ පුතේ මාතලේ දිස්ත්‍රික්කය තුල මේ වගේ කාරණා පුතා. හරි. මාතලේ දිස්ත්‍රික්කේ එතකොට දඹුල්ල නගරයේ ආසන්නයේ තමයි ඉතින් මේ කාරණා ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට සීගිරිය ගැන කල්පනා කරනකොට සහන් කියන්න පුතේ. අන්න හරි පුතේ. ඒ ලස්සන විදුසිතුවම් පුතේ කවදාකවත් අපේ මනසින් පුතේ කවදාකවත් මකලා දාන්න බෑ. විදුසිතුවම් වලට අපි කියන්නේ පුතා ෆ්‍රෙස්කෝ කියලා. ෆ්‍රෙස්කෝ කියලා කියන්නේ පුතේ චිත්‍රාදින කලාවක්. හරි. නොවේලුණු හුරු බදාමයන් මත චිත්‍ර අඳිනවා වේලෙන කලින් පුතේ. අන්න ඒ ක්‍රමයට කියනවා පුතේ අපි ෆ්‍රෙස්කෝ ක්‍රමයකට කියනවා පුතේ අපි සීගිරි ෆ්‍රෙස්කෝස් කියලා. දැන් මෙතන සම්පූර්ණ වාක්‍යයක් ලියන්න අවශ්‍ය නැහැ. අන්න හරි. ඔයා සීගිරිය ගැන කල්පනා කරද්දී ඔයාට ලයන්ස් ගේට් එක පුතා. ලයන් ගේට් එක අමතක කරන්න බෑ. සිංහ පාදම අමතක කරන්න බෑ. ලයන් ගේට් එක අනිවාර්යයෙන්ම මතක් වෙනවා. ඊළඟට පුතේ ඔය කාශ්‍යප රජතුමා පුතා හරි කඩවසම් තරුණයා. මාර නීට් එකට හිටපු මිනිස්සෙක් පුතේ. ලස්සනට ඇඳලු, ලස්සනට පැලඳුවලු. හරි. එතකොට මෙයා හරි හැමතිස්සෙම පුතේ හරිම ඒ කියන්නේ නිකමටවත් එළියට සාමාන්‍ය කියන්නේ නිකන් ඉන්න ස්වරූපෙන් එන්නේ හොඳට ඇඳ පැලඳගෙන මේකප් එක දාලා පුතා. හරි පවුඩර් ගාලා පුතේ මේකප් එක දාලා පුතේ. එහෙම හරි ලස්සනට පිළිවෙලට ආපු මිනිස්සෙක්. මේ සිංහ පාදම අමතක කරන්න බෑ. කාශ්‍යප රජතුමා පුතේ සීගිරි පර්වත මුදුනින් නම් පල්ලෙහාට එනකොටයි. පල්ලෙහා ඉන්න උඩට යනකොටයි පුතේ සමහරක් වෙලාවට අතරමැදදී හරි හුලඟ නිසා පුතේ කාශ්‍යප රජතුමායි සලුපිලි අවුල් වෙනවා. හිසකෙස් අවුල් වෙනවා. හරි කොණ්ඩේ නැත්නම් කොණ්ඩේ අවුල් වෙනවා. ඒ නිසා කාශ්‍යප රජතුමාට උමනා වුණා පුතේ හැමතිස්සෙම තමුන් මේ හැමතිස්සෙම සිරියහන් ගැබට යන්න බෑනේ මේ කන්නාඩියෙන් බල ඉන්න. ඒ නිසා මොකද කරේ කාශ්‍යප රජතුමාට මේ අතරමැද එයාව නරඹන්න එයාව බලන්න එයාගේ ප්‍රතිබිම්බ දකින්න යම් දෙයක් උමනා කරා. ඒ උමනා කරපු දෙයට එයා යමක් නිර්මාණය කරා පුතා. එයා ඒක තමයි කැටපත් පවුඩර්. අපි ඒකට කියනවා පුතා මිරර් බෝල් එක කියලා. මිරර් බෝල් එක කියලා. පුතේ මිරර් වෝල් එකත් එක්ක එක පැත්තේ එකම කාසිය දෙපැත්තේ තියෙන දෙකනේ පුතා ග්‍රැෆිටිස් කියලා කියන්නේ. ග්‍රැෆිටිස් මොනවද ග්‍රැෆිටිස් කියලා කියන්නේ? ග්‍රැෆිටිස් කියලා කියන්නේ පුතා කුරුටු ගී. හරි ග්‍රැෆිටිස් කියලා කියන්නේ පුතේ කුරුටු ගී නැත්තම් කුරුටු බලි ගෑම් වලට තමයි අපි ග්‍රැෆිටිස් කියලා කියන්නේ. එතකොට මේ කුරුටු බලි අපිට අමතක කරන්න බෑ. තව ලියන්නේ අහගන්න. තව තියෙනවා. ඇයි ජල උද්‍යානයේ පුතා වෝටර් ගාඩන්ස් අමතක කරන්න බෑනේ පුතා. වෝටර් ගාඩන්ස් මේ දේවල් අනිවාර්යයෙන් පුතේ අපිට මතකෙට නැගිනවා. මේවා තමයි ප්‍රධානම ප්‍රබලම පුතේ සීගිරිය ගැන කතා කරනකොට අපිට මතක් වෙන දේවල්. දැන් ඔයා ඉස්සෙල්ලම පුතේ ඔයාට whatever your topic is first of all you must think very carefully about that topic and මාර්තුකාව ගැන පුතා හොඳට ඔයා කල්පනා කරලා ඒ මාර්තුකාවට අදාළව පුතේ ලියන්න ඕන කාරණා ටික පුතේ මොනවා කරන්න ඕනද වා කටුවට පුතේ පැන්සලකින් හරි පෑනකින් හරි වාගේ කොලේනේ පුතා සිංහලෙන් හරි දෙමළෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කිසි ගැටලුවක් නැහැ ඔයා සටහන් කරගන්න. එහෙම සටහන් කරගත්තට පස්සේ පුතේ දැන් මතක් වෙන විදිහට දාගන්න. ඊට පස්සේ පුතේ කරන්න ඕනේ දේවල් පස්සේ කරගන්න පුළුවන්. හරි ඒ කියන්නේ මතක් වෙන විදිහට කරුණු ටික ලියා ගන්න. එතනදී ඔයාලට අවශ්‍ය දේවල් එන්නත් පුළුවන්. අනවශ්‍ය දේවල් එන්නත් පුළුවන්. මාතෘකාවට අදාළ ඒවා එන්නත් පුළුවන්. අදාළ නොවන ඒවා ලියවෙන්නත් පුළුවන්. එකම දේ නැවත ලියවිලා තියෙන්නත් පුළුවන්. ඒක ඔක්කොම පුතේ පස්සේ අපිට කල්පනා කරන්න පුළුවන්. හරි. චුට්ටක් එන්න. එන්න පුතේ step number 1. කියවා. Memorize the matters regarding the topic and note down them in point forms. හරි පුතේ ලියා ගන්න purple color pen එකෙන් දම් පාට පෑනෙන් ලියා ගන්න. ලියා ගන්න. හරි පුතේ මාර්තුකාවට අදාළව ඡේදය තුල අන්ත ඔය ඔළුවෙන් අත ගන්න පුතා විභාගෙ ලියන්නේ මම නෙමෙයි ඕගොල්ලෝ හොඳද උවමනා වැඩේ කරගන්න මාර්තුකාවට අදාළව ඡේදය තුල අන්තර්ගත කිරීමට බලාපොරොත්තු වන කරුණු මාතෘකාවට අදාළව ඡේදය තුල අන්තර්ගත කිරීමට බලාපොරොත්තු වන කරුණු
ඡේදය තුල අන්තර්ගත කිරීමට බලාපොරොත්තු වන කරුණු ඡේදය තුල අන්තර්ගත කිරීමට බලාපොරොත්තු වන කරුණු මතක් කරා කටුවට සටහන් කරගන්න. මතක් කර කටුවට සටහන් කරගන්න. ලියගන්න. කාශ්‍යප මාතලේ ෆ්‍රෙස්කෝස් ලයන් ගේට් මිරර් වෝල් ග්‍රැෆිටිස් බෝටර් ගාඩන්ස්. ඉක්මනට ලියගන්න පුතේ. හරිද? ලියාගත්තද? ඕකේද? හා. හරි පුතේ. ඊළඟට අහගන්න. පුතේ දැන් මෙන්න මේ කාරණාවලදී චුට්ට බලන්නකෝ. හරි පුතේ. මට හිතෙනවා මම කියන්නේ හරි. මම මේක ස්ටාර්ස් දාලා ලියාගත්ත කියලා හිතන්නකෝ බුලට්ස් දාලා. හරි. මම මේ ලියාගත්ත කරුණු 2යි 4යි 6යි 7යි. මෙන්න මේ පුතේ කරුණු 7 පුතේ සර් මොකද කරන්නේ මේකෙදි මට හිතෙනවා මේ මිරර් වෝල් එක සහ ග්‍රැෆිටිස් වලට වඩා පුතේ වෝටර් ගාඩන්ස් කියන්නේ ජල උද්‍යාන හරි ලෝකේ ගොඩාක් දේවල් පුතේ සීගිරි අපිට දායාද කරලා තියෙනවා දන්නවද ලෝකේ පළවෙනි ටයිල් කැටය හරි ඔකට සිංහල මිනිස්සු කියන්නේ පිගන් ගඩොල් කියලා පුතා හරිද පුතේ ලෝකේ පළවෙනි ටයිල් කැට නිර්මාණය කරලා තියෙන පුතා ශ්‍රී ලංකාවේ අපි අපේ ළමයිගෙන් අහුවම අපේ ලාංකිකයෝ අපි නිෂ්පාදනය කරපු අපි සොයාගත්ත දේවල් මොනවද කියලා අහුවම පුතේ අපේට ගොඩක් අයට දෙන්න උත්තර නැහැ හරි පුතා ලෝකේ පළවෙනි ටයිල් කැටේ තියෙන්නේ සීගිරිය පුතේ හරි පුතේ එතකොට ලෝකේ පළවෙනි ටයිල් කැට ඒ වගේම ඔබ කිව්වොත් ඉනාවේ ඔබ දන්නවද ලෝකේ පළවෙනි කොමන්ට් එක සිංහලෙන් කියනවා පුතේ ජල මුද්‍රිත වැසිකිලි පාවිච්චි කරලා තියෙන පුතේ අපි ලෝකේ පළවෙනි ජල මුද්‍රිත වැසිකිලිය හරි මට හිතෙනවා මෙන්න මේ ජල උද්‍යාන කියන එක දරුවෝ මට හිතෙනවා මිරර් වෝල් එකට වඩා ග්‍රැෆිටිස් වලට වඩා වැදගත් කියලා මම මේවල කියන්නේ ඡේදයක් ලියනකොට ඔයාට මතක් වෙන පිළිවෙලට සටහන් කරගන්න සීලව කරුණු පුතේ ලියලා ආපස්සට රිවයිස් කරලා බලන්න. ආපස්සට බලන්න මේවල වැදගත් මේවා මම හරියට පිළිවෙලට ලියලා තිනවා. හරි. කාශ්‍යප රජතුමා ගැන කියන්න ඕනේ හරි එක. මේක මාතලේ පිහිටලා තියෙන්නේ කියලා පුතා කොහොමද පුතා ටොපික් සෙන්ටෙන්ස් එකේදී කියවෙන්නේ. ඊළඟට ෆ්‍රෙස්කෝස් වැදගත්. ඒක නිසා තමයි ලෝක ප්‍රසිද්ධ අපි. හැබැයි පුතේ ලයන් ගේට් එකත් වැදගත්. ඒකත් අරුම පුදුම නිර්මාණයක් නේ. හරි. උතුරට පනින්න ගොදුර කරගෙන පුතේ උතුර කියන ගොදුරට පනින්න බලාගෙන ඉන්න පුතා සිංහයෙන් ගැටේට නෝක හදලා තියෙන්නේ. එතකොට මේ ලයන් ගේට් එක වැදගත්. හැබැයි මේ දෙකට සාපේක්ෂව මට හිතෙනවා වෝටර් ගාඩන්ස් වල. ඒ නිසා මම අංක 5 දෙන්නේ පුතා වෝටර් ගාඩන්ස් වලට. ඊළඟට පුතේ මිරර් වෝල් වලට මම 6 දෙනවා, ග්‍රැෆිටිස් වලට 7 දෙනවා. මිරර් වෝල් වලට 6 දීලා පුතේ මම ග්‍රැෆිටිස් වලට 7 දෙනවා. එතකොට එහෙම මම නම්බර්ස් දෙද්දි පුතේ. හරි. මම එහෙම නම්බර්ස් දෙද්දි පුතේ මතක තියාගන්න මෙතනදි මට මෙතන අනවශ්‍ය කිසිම කාරණයක් නැහැ. මට මෙතන පුතේ කපලා දාන්න අනවශ්‍ය කිසිම කාරණයක් නැහැ. මේ තියෙන කරුණු කාරණා සියල්ලම පුතේ මගේ මාතෘකාවට අදාළ වෙන නිසා මේ ඔක්කොම වැදගත්. සමම් මේක එකක්වත් අයින් කරන්නේ නැහැ. ඔයාලා පැහැදිලිද? හරි. අපි දෙවෙනියට කරන්නේ මතක් වෙන විදිහට ලියාගත්ත කරුණු ටික පුතේ කල්පනා කරලා අපෝ නැවත කියවලා ඒකට අපි ප්‍රමුඛතාවය දෙනවා අපේ කැමැත්ත නැත්තම් සිතැඟි පාරමී. බලමු මොකද්ද කියන්නේ කියලා. එන්න සෙකන්ඩ් ස්ටෙප් එක. Arrange all the matters according to a logical sequence. දම්පාටින් ලියන්න සටහන් කරගත් කරුණු
සටහන් කරගත් කරුණු නැවත කියවා සටහන් කරගත් කරුණු නැවත කියවා තාර්කික අනුපිළිවෙලකට වැදගත්ම කරුණු වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් අනුපිළිවෙල නැවත සකසන්න. අනවශ්‍ය කරුණු හෝ නැවත ලියවී ඇති කරුණු තිබේ නම් ඒවා ඉවත් කරන්න. අනවශ්‍ය මාර්ගපාඩ අදාළ නොවන අනවශ්‍ය කරුණු හෝ නැවත ලියවී ඇති කරුණු තිබේ නම් ඒවා ඉවත් කරන්න. හරි පුතේ. අපිට දැන් ඔතන පුතා කාරණා 6ක් විතරක් කියන්න තමයි අපිට දාලා තියෙන්නේ පුතේ තොරතුරු කාරණා 6කට නේද? 5කට නේද? මෙතන 7ක් තියෙනවානේ. නමුත් මේකේ පුතා කිසිම දෙයක් අපිට බැහැර කරන්න බෑ. හරි කොහොමද අපි සීගිරිය ගැන ලියනකොට මාතලේ දිස්ත්‍රික්කය ගැන පුතා පළවෙනි වාක්‍යෙම ලියවෙනවා පිහිටීම ගැන කියන්න බෑ. හරි එතකොට මෙන්න මේ මාතලේක ලියන්න අවශ්‍ය නැහැ. හරි ඊළඟට පුතේ මිරර් බෝල් එක ගැන කියනකොට ග්‍රැෆිටිස් ගැන කියවෙනවම තමයි. එයා ගැන ලියන්න ඕනේ නැහැ. ඉතුරු ඒවල පුතේ නම්බර දාලා ලියන්න. මං කියන්නේ පුතේ සීගිරිය පිහිටීම ගැන පළවෙනි වාක්‍යයෙන් කියනකොට මාතලේ දිස්ත්‍රික්කය ගැන කියවෙනවමනේ. ඊළඟට පුතා මේ කැටපත් පවුරු ගැන ලියනකොට පුතේ ග්‍රැෆිටිස් ගැන කියවෙනවා. ඉතුරු පහ ලියා ගන්න නම්බර දාන්න. ඇති හරි යම් පුතේ. දැන් හරි පුතේ. ඊළඟට දැන් ඔන්න පුතේ අහගන්නකෝ. හරි පුතේ. O level විභාගේ ලක්ෂ 5ක් විතර කරනවා. ලංකාවේ A level කරන්න පහසුකම් තියෙන්නේ පුතා 2,50,000කට විතර. A level කරන්න පාසල් වල පහසුකම් තියෙන්නේ 2,50,000කට විතර. ඒ ලක්ෂ 5ක් O level කරාම 2,50,000ක් පුතේ තනිකර මොන වෙන්න ඕන මේ ගේම් එකෙන් අයින් වෙන්න ඕන. මේ ගේම් එකෙන් අයින් කරන්න විභාග ලේසි කරලා ළමයි පාස් කරලා බෑනේ. දැන් ළමයි ඔක්කොම A level කරන්න සුදුසුකම් තියෙන පාස් වෙලා තියෙන ළමයි නම් අඩුම තරමේ තමුන් ඉගෙන ගත්ත පාසල හරි පුතා ඒකට අවසර දෙන්න ඕන. ඒ O level exam එක සමත් වෙලා O level exam එක පාස් වෙලා ඒ කියන්නේ විෂයන් 6 පාස් වෙලා පුතා. හරි විෂයන් 6 පාස් වෙලා 3කට පුතා සම්මාන දිනවනම් අනිවාර්යෙන් A level කරන්න දෙන්න ඕනේ පුතේ. හරි maths අනිවාර්ය විෂයන් අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. හරි පුතේ A levels කරන්න දෙන්න ඕනේ. එතකොට A levels කරන්න දෙනකොට හරි පාසල් වල පහසුකම් තියෙන්නේ 2,50,000 නම් 2,50,000 කලනවා. 2,50,000 කලනවා නම් හරි ඔයාගේ විභාග ලේසි කළා කොහොමද 2,50,000 කලන්න ඔළුවට කල්පනා කරා. එතකොට විභාගේ ඒ විදිහටම අමාරු මට්ටමේ තියෙනවා. විභාගේ මම බය කරනව නෙමෙයි පුතා. බල බය නැතුව හිටන් අවුලක් නැහැ. හරි විභාගේ ආම බලා ගන්න පුළුවන්. විභාගේ මේ වෙනකොට පේපර්ස් 40 ඉවරනේ. හරි ඔයා හිතනද පේපරේ ආපහු වෙනස් කරනවා? ඔයා දන්නවද පේපර් එක හදන්න පුතා රුපියල් කෝටි ගණක් යනවා. හරි ඒ ගුරුවරුන්ට ඒ පැනල් එකට කොච්චර ගණන් ගෙවන්න ඕනද? ඔයා හිතනද ආණ්ඩුවෙන් පුතා මේ පාන් කියා ගන්නවත් බැරි ඉන්න වෙලාවේ පුතා ආණ්ඩුව ඔයා හිතනද පුතා තව පාරක් පේපර් හදන්න පුතා ගුරුවරුන්ට සල්ලි දෙයි කියලා? පිස්සුද ඔයාගේ පේපරේ හදලා ඉවර. ඔයාගේ පේපරේ ගියව මේ අවුරුද්දේ පුතා සැප්තැම්බර් මේ අවුරුද්දේ පුතේ අගෝස්තු වෙනකොට හදලා ඉවරයි. හරි ඒවල ඊට පස්සේ පුතේ ඊට පස්සේ කරන්න තියෙන දේවල් තමයි පුතා මේ ඊට පස්සේ කරන්න කොහොමද නොවැම්බර් මාසෙ වෙනකොට පුතා පේපර් ඔක්කොම රෙඩි. හරි මුද්‍රණය කරලා ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ පුතේ. ඒ නිසා පේපරේ දැනට හැදලා ඉවරයි. ඔයා එනකම් බලාගෙන ඉන්න මාර්තු මාසේ. දවස් තාම කිව්වේ නැද්ද ඔය? හරි ඒ නිසා සරලව ගන්න එපා. විභාග ලේසි වෙන්නේ නැහැ. දැන් සමහරක් අය ඔය යාළුවෝ පුතේ බොරු වතුරනවා. හරි බොරු වතුර ආපහු කල්ල යනවා. හරි ආපහු රැල්ලක් කියලා ආපහු කල්ල යනවා. හරි මොන රැල්ලාවල් මතකනේ A level exam එක තිබ්බනේ පුතේ. මොන රැල්ල තිබ්බත් උච්චතම අවස්ථාව උපරිමයෙන් බෝ වෙන කාලේ පුතා A level exam එක තිබ්බේ. හරි ඒ නිසා සූදානම් සිටින්න. අනිවාර්යෙන් O level exam එක මාර්තු මාස තියෙනවා. ඒක ලේසි කරන්නේ නැහැ. පොඩ්ඩක් කල් ලේසි කරන්නේ නැහැ. ඔය අමාරුම පේපර් එකකට රෙඩි වෙලා යන්න. ඔයාට ඒක අමාරුකම වැඩි වෙන්නේ. ඔයාට ඉස්කෝලෙත් නැහැ. ඔයාට හරියට ක්ලාස් ටිකවත් නැහැ. හරි? ඒ නිසා තමයි ඔයාට එක්සෑම් එක අමාරු වෙන්නේ. හරි දැන් අපේ පන්ති වල ඉන්න ළමයිගේ 150යි පුතා දැන් ක්ලාස් වල ඉන්නේ. 150ක්වත් නැහැ පුතේ. පන්ති තුනේ ඉන්න ළමයිගෙන් 150ක්වත් ක්ලාස් වල නැහැ පුතේ. දැන් අපේ සාමාර්ථ ක්ලාස් එකේ ළමයි 32ක් ඉන්නවා. සාමාර්ථෙම 32ක් ඉන්නවා පුතේ. සමහර ළමයිට පුතා ප්‍රමුඛත්වයේ තෝරන්න තේරෙන්නේ නැහැ. හරි ප්‍රමුඛත්වයේ තෝරන දැන් එක ළමෙක් කියනවා සර් මට මේ වෙලාවට හිස්ටරි ක්ලාස් එකක් කරලා සර් මට ඉංග්‍රීසි ක්ලාස් එකට එන්න වෙන්නේ නැහැ. හරි පුතා. කවදාද රස්සාවක් කරන්න ගියාම හරි ඉන්ටර්විව් එකක් තියෙනවනේ. ඉන්ටර්විව් එකේදී පුතා කියන්න වෙන්නේ පරක්කම් රාව එතුමාගේ
පරාක්‍රම රජතුමායි පුතේ මේ මාලිගාවේ සේවිකාව ගියා කියලා කියනවා. ඕවා තමයි කියන්නේ පුතේ. හරි ඉංග්‍රීසි වලින් ඉන්ටෝ කරන්නේ. ඉංග්‍රීසි වලින් පුතා අපේ ප්‍රශ්නේ ඕවා තේරෙන්නේ නැහැ. හරි ඒ වගේ අය තමයි පුතා ඊට පස්සේ ඔය ලිබර්ටි වටරවුමට ඇවිල්ලා පුතා දියව් කියලා බෝඩ් උස්සන්නේ. ඇයි ඉංග්‍රීසි බෑ? ඉංග්‍රීසි දරුවෝ ඔෆිස් එකේ වැඩ කරන්න බෑ පුතේ. පුතේ අපි මේ කතා කරේ විභාගය ගැන. විභාගයේ ලේසි පහසුකම් සහ අමාරුව ගැන. හරි. එතකොට අපි දෙවෙනි කාරණාව කතා කරා පුතේ. අත්‍යවශ්‍ය කාරණා විතරක් අපි පෙළ ගස්වන්න ගිහිලා වාඩි යෝජනා කරා. ඊළඟට යනවා පුතේ 3. write the introduction sentence. introduction sentence එක කියලා කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට මුලදීම කිව්වා. ඡේදයක first sentence එක තමයි පුතේ. first sentence එක තමයි පුතේ. එම ඡේදයේ introduction sentence එක කියලා අපි හඳුන්වනවා. එහෙනම් මේක ලියද්දී ඔබ දන්නවා ඡේදය කියවන කෙනාට පුතේ තේරෙන්න ඕනේ මේ ඡේදය පුරාට මේ ඡේදය පුරාම සාකච්ඡාවට බඳුන් කරන්නේ මෙන්න මෙහෙම කාරණාවක් කියලා පුතේ ඒ කෙනාට අනිවාර්යයෙන්ම තේරෙන විදිහට තමයි මේක නිර්මාණය කරන්න ඕනේ. එන්න පුතේ write the introduction sentence. ලියන්න. ලියන්න. ඡේදයේ අන්තර්ගතය තුල ඡේදයේ අන්තර්ගතය තුල කවර කරුණු සාකච්ඡාවට බඳුන් කරන්නේද යන්න ඡේදයේ අන්තර්ගතය තුල කවර කරුණු සාකච්ඡාවට බඳුන් කරන්නේද යන්න ඡේදයේ අන්තර්ගතය තුල කවර කරුණු සාකච්ඡාවට බඳුන් කරන්නේද යන්න හැඟවෙන පරිද්දෙන් ඡේදයේ අන්තර්ගතය නිර්මාණය කළ යුතුයි. ඡේදයේ පළමු වාක්‍ය නිර්මාණය කරගත යුතුයි. ඔළුවේ පොඩි දෙයක් කරගෙනව බං. පොඩි දෙයක් ඔළුවේ කරගෙන මට ඒක නිතරම මේ ඔළුවට එන හින්දා තමයි පුතා මේ සමහර කලල් පිස්සු යෝගී වන්නේ. හොඳේ. දැන් පාඩම් කරගෙන ඒක වාට මේක මතක් වෙනවා. ආපහු ඒ ගැන කල්පනා කරනවා. ඒ ගම වාක්‍යයක් කියනවා ඒක වරදිනවා. හරි. හදාගන්න හොඳද? පොඩි බලි කේස් එකක් ඒකයි. ලියන්න. පළමු වාක්‍ය තමයි. හරි. ඡේදයේ අන්තර්ගතය තුල කවර කාරණා අන්තර්ගත කරන්නේද යන්න හැඟවෙන පරිද්දෙන් ඡේදයේ පළමු වාක්‍ය ලිවිය යුතුයි. හරි මම විස්තරයක් ලියලා දෙනවා මේ කාරණාවට මාර වැදගත්තා. මේ කාරණාවට මාර වැදගත් කියපන්. Sigiriya is a rock fortress which was created by King Kashyapa during his reign AD 473 to 495. මම අයි කියනවා. Sigiriya is a rock fortress which was created by King Kashyapa. Sigiriya කියන්නේ පර්වත බලකොටුවක්. which was created නිර්මාණය කළේ පුතේ කවුද? කාශ්‍යප විසින්. එයාගේ අන්න reign කියන වචනේ පුතා. හරි during his reign පාලන කාලය තුල during his reign පාලන සමය පාලන කාලය තුල REIGN පුතේ REIGN reign පාලන සමය තුල පාලන රට කරවන කාලේ පාලන කාලේ හරි පුතා during his reign AD means පුතා anno domini හරි anno domini AD BC කියන්නේ before Christ පුතා anno domini කියන්නේ පුතේ ලැටින් වචන දෙකක් ලතින් භාෂාවේ වචන දෙකක් මේකේ ඉංග්‍රීසි තේරුම තමයි in the year of Jesus Christ හරි පුතා in the year of Jesus Christ වර්තමානයේ තුල ලෝකේ පාවිච්චි කරන පුතා කැලෙන්ඩරය රෝමානු දින දර්ශනයක් කතෝලික ආගමට අදාළ දින දර්ශනයක් පුතේ ලෝකේ වළංගුව අපි පාවිච්චි කරන්නේ අපි අද ඩිසෙම්බර් 4 කියලා කියන්නේ පුතා මේ කතෝලික දින දර්ශනයට අනුව හරි එතකොට ඒ නිසා මේකේ පුතා වර්ෂ ගන්නකොට AD කියලා එකක් තියෙනවා BC කියලා එකක් තියෙනවා before Christ ක්‍රිස්තු පූර්ව ඊළඟට පුතේ AD කියලා කියන්නේ පුතේ anno domini ලැටින් වර්ඩ්ස් දෙකක් එකේ තේරුම in the year of Jesus Christ යේසුස් වහන්සේගේ උප්පත්ති අවුරුද්දේ සිට කියන එකයි. හරි පුතේ.
හරි 473 ඉඳන් 495 මේක තමයි කාශ්‍යප රජතුමා ලංකාවේ රජකම් කරපු කාලය. එතකොට ඒ කාලය තුලද ඉදි කරා කියලා තමයි විශ්වාස කරේ. හරි. fourth step එක. පුතා fourth step එක අහගන්න. හරි වැදගත්. හරි වැදගත්. පුතේ හරි. දැන් පුතේ ඔයා පළමු පියවරෙන් කරේ පුතේ මාතෘකාට දාලා කරුණු මතක් කරපු එකනේ. ඔන්න දැන් ඔයා මාතෘකා ගන්න, ඡේද මාතෘකා ගන්න මතක් කරනවා. දෙවෙනි පියවරෙන් කරේ පුතේ. දැන් මතක් කරගන්න මම ලියාගත්ත එකනේ පළවෙනි පියවරෙන් කරේ. දෙවෙනි පියවරේදී කරේ පුතේ ඒව නැවත කියවලා හරි අපිලිවෙල මොකක් හරි අපිලිවෙලක් තියෙනවනම් පුතා පිළිවෙල හදාගත්ත එකනේ. අනවශ්‍යව තියෙනවනම් කපලා දාපු එකනේ. වැදගත් මේවා අන්තර්ගත වෙලා නැත්නම් පුතේ අපව අතුරු කරගත්ත එකනේ. හරි ඔන්නවා ප්ලෑන් එක හදාගත්තා පිළිවෙලට හදාගත්තා. හරි ඊළඟට තුන්වෙනි පියවරේදී කරේ පුතේ ඔයා ෆස්ට් සෙන්ටෙන්ස් එක ලියපු එක. ඡේද මාතෘකා ටොපික් සෙන්ටෙන්ස් එක කී සෙන්ටෙන්ස් එක. ඡේදය විස්තර කරන පළවෙනි ඡේද මාතෘකාව විස්තර කරන පළවෙනි වාක්‍යය. හතරවෙනි පියවරේදී ඔයා කරන්න ඕනේ. දැන් ඔයා ලියාගත්තනේ. හරි ඔයා කිව්වා සීගිරිය තමයි මගේ ටොපික් එක. එතකොට මේක තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කේ. ඒක අපි කැපුවානේ නේද? මාතලේ දිස්ත්‍රික් කියන එක අපි කැපුවානේ. ඊට පස්සේ සීගිරි ෆ්‍රෙස්කෝස් කියනවා ලියනවා කියලා කිව්වා. හරි ෆ්‍රෙස්කෝස් කියන්නේ. ඊළඟට පුතේ ඔයා ෆ්‍රෙස්කෝස් වලට පස්සේ පුතේ ලයන් ගේට් එක ගැන ගැන කතා කරනවා කියලා ඔයා සටහන් කරගත්තා. ඊළඟට වෝටර් ගාඩන්ස් ගැන කතා කරනවා කියලා පුතා ඔයා ලියාගත්තා වෝටර් ගාඩන්ස්. ඊළඟට අවසාන මාතෘකාව පුතේ ඔයා ඊට පස්සේ සටහන් කරගත්තා මිරර් වෝල් එක ගැනත් මම ලියනවා. මිරර් වෝල් එක. හරි මිරර් වෝල් එක. හරිනේ ඔය තින්නේ ඔයා සාකච්ඡාවට බඳුන් කරන්න යන කාරණා පහ. එතකොට මෙන්න මේ ලියලා තියෙන සීගිරිය ගැන කතාව ලියුවනේ පුතේ. ඊට පස්සේ ඔයා ඉතිරි වෙලා තියෙන කරුණු ඩිවෙලොප් කරලා ෆ්‍රෙස්කෝස් කියන එකට පුතා දෙයාලා ෆ්‍රෙස්කෝස් ඉන් සීගිරිය එහෙම ලියලා බෑ. ඒක මොකද ඔයා අවතක් කරන්න එපා. ඔයා වචන 50යි වචන 60යි අතර ප්‍රමාණය පුතේ. වචන 50යි 60යි අතර පුතේ ප්‍රමාණය මොනවා කරන්න ඕනේද? ඔයා නිර්මාණය කරන්න ඕනේ. ඔයා ලියන්න ඕනේ. එතකොට පුතා මේකට ගැන පුතේ පුංචි මේ වචන 5ට අයව වාක්‍යයක් ලියුවා කියලා පුතා වචන 50 නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් ඔයා අමතක නොකර ඔයාලා දැන් ලියන්න තියෙන පුතේ කාරණා 4යි. පළවෙනි කාරණාවට වාක්‍ය වචන 10ක් විතර ඔයා ලියුවා පුතේ. තව කාරණා 4යි පුතේ ලියන්න. හරි ඒ කාරණා 4ට පුතේ ඔයාලට වචන 30ක් විතර ආවොත් 35ක් විතර ආවොත් අවුලක් නැහැ මෙතනට 35යි. මෙතන 35යි. මෙයාට පුතේ වචන 10ක් විතර ආව 45යි. අවසාන වාක්‍යයට පුතා ඔයා වචන 10ක් විතර ගන්නවා 55යි. 50 60යි අතර ලියන්නේ කොහොම 55ක් කියන හොඳ ගන්න. හරි. එතකොට මෙන්න මේ හතර දෙනාට වචන 35ක් නිර්මාණය කරන්න ඕන. වචන 35ක් කියලා කියන්නේ එක්කෙනෙක්ට පුතා අනුමතරම පුතේ වචන එක වාක්‍යයකට වචන 8ක් හෝ 9ක් විතර නිර්මාණය කරන්න අවශ්‍යයි. එහෙනම් එක කොටසකට වචන 8ක් 9ක් නිර්මාණය කරනවා ඔයා අනිවාර්යෙන් පුතා දැනුවත් වෙන්න ඕනේ. නිසා ඔයා ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ ඡේදය හරියටම ලියන්නේ. එහෙනම් කටුවට සටහන් කරලා තියෙන මේ කරුණු ඩිවෙලොප් කරලා පුතේ එක කරුණකට එක වාක්‍ය බැගින් එක කරුණකට එක වාක්‍ය බැගින් හරි ඔයා ලස්සනට පුතේ ඔයාගේ අන්තර්ගතය නිර්මාණය කරන්න ඕනේ. ඒක තමයි හතරවෙනි පියවරෙන් අපි ඔයාලට කරන්න යෝජනා කරන්නේ. බලමු. Develop the arranged matters as you plan by writing sentences. ලියමු පුතේ purple color. ලියන්න. අන්තර්ගතය තුල සඳහන් කිරීම සඳහා අන්තර්ගතය තුල සඳහන් කිරීම සඳහා ඔයා දැනටමත් සැලසුම් කර ඇති අන්තර්ගතය තුල සඳහන් කිරීම සඳහා දැනටමත් සැලසුම් කර ඇති අන්තර්ගතය තුල සඳහන් කිරීම සඳහා දැනටමත් සැලසුම් කර ඇති අන්තර්ගතය තුල සඳහන් කිරීම සඳහා දැනටමත් සැලසුම් කර ඇති කරුණු එකින් එක විස්තර කර ඡේද අන්තර්ගතය නිර්මාණය කර
හරි පුතේ ඡේදාන්තර්ගතය නිර්මාණය කරනවා. ඔයාලට ගන්න. ඔයාලා දැන් හරි පුතේ ඡේදාන්තර්ගතය නිර්මාණය කරනවා. හරි බලමු. එන්න පුතේ. හරි අපි එකින් එකට වාක්‍ය බැගින් ලියමු. එකින් එකට වාක්‍ය බැගින් ලියමු. හැබැයි දීලා නැහැ නේ. හරි මම ලියන්නම්. ඔයා ඉවසගෙන ඉන්න මම ලියන්නම්. හරි. පළවෙනි කාරණාව අපි මුල එක ලිව්වනේ පුතා. ෆ්‍රෙස්කෝස් ගැන ලියමු. පළවෙනි කාරණාව ෆ්‍රෙස්කෝස් ගැන ලියමු. හරි. මම වාක්‍ය බැගින් දෙන්නම් පුතේ. පළවෙනි කාරණාව ෆ්‍රෙස්කෝස් මම උඩින් ලියනවා. හරි. ලියාගමු. ඔයත් ලියාගමු. මේක සම්බන්ධ වෙන්න ඕනේ ගානට උඩ තියෙන එකත් එක්ක. Sigiri is a rock fortress which was created by King Kashyapa during his reign AD 473 to 495. It is world famous. මම මේ ෆ්‍රෙස්කෝස් වලට අදාළ වාක්‍ය ලියන්නේ. ලියන්න. It is world famous. It is world famous because of its beautiful frescoes. It is world famous because of its beautiful frescoes on its wall. බිත්තිය මත වූ ෆ්‍රෙස්කෝස් නිසා තමයි මේක ලෝක ප්‍රසිද්ධ. අපිට හරි පුතේ නිසා තමයි මේක ලෝක ප්‍රසිද්ධ. ඊළඟට දෙවෙනි කාරණේ පුතා ලයන් ගේට් එක. හරි අපි ලියමු ඒක සම්බන්ධ වාක්‍යයක්. The lion gate is also added an additional beauty for Sigiriya. හරි සිංහපාදම මගින් සීගිරියට අමතර ලස්සනක් වටිනාකමක් එකතු කරනවා. හරි පුතේ අමතර ලස්සන වටිනාකමක් එකතු කරනවා. හරි ඊළඟට වෝටර් ගාඩන්ස් ගැන ලියන්න ඕනි. ළමයි දැන් මේක මෙහෙම ලියනකොට මට නිකන් පොල්ලෙන් ගහනවා වගේ පුතා මේවා ලියද්දි මෙහෙම මොකද මේව ලස්සනට පුතේ රහ කරලා ලස්සනට පුතේ ගලපලා සවිස්තරව ලියන්න පුළුවන්. නමුත් බලන්නකො දැන් මේකේ ලියන පුතා දෙවෙනි වාක්‍යෙට බලන්න මෙතන වචන 8කට වඩා තියෙනවනේ පුතා. හරි වචන ප්‍රමාණය එක්සීඩ් වෙනවා. දැන් මේක අපි හඳුන්වන්නේ පුතා මේ කන්ට්‍රෝල් රයිටින් එකක් විදියට. පුතා කන්ට්‍රෝල් රයිටින් එකක් කියලා කියන්නේ අපිව පුතේ ඉර කරලා තියෙන්නේ. මාතෘකාව දීලා වචන 60කට ඉර කරලා. ඒතකොට වචන 60කට ඉර කරාට පස්සේ උගලම පුතා. අපිට මේ වචන 60 ඇතුලේ පුතේ මේ වගේ මාතෘකාවක් විස්තර කරන එක ඇත්තටම මාර්ගයමක්. හරි දැන් මම ලියන්නේ යන ගොඩාක් දේවල් අංගගෙන පුතේ. ඊටාම සරලව පුතේ නේද පොල්ලෙන් ගහනවා වගේ ලියන්නේ. හරි මට මේ වචන ප්‍රමාණය අස්සේ ඉර වෙන්න බොහොම අමාරුයි. නමුත් මම පුළුවන් උපරිමයෙන් පුතේ අංගගෙන මොකද දැන් මේ ඡේදයක් පුතේ ජයග්‍රහණය කරන්නේ. ඡේදයක් නිර්මාණය කරාම ඒක ජයග්‍රහයකෙන් බවට පත් වෙන්නේ පුතේ. වැඩිම කරුණු ප්‍රමාණයක් හරි වැඩිම කරුණු ප්‍රමාණය අඩුම වචන ප්‍රමාණය අතර තියෙන කෙනා. ඒ කියන්නේ ඒ අදාළ වචන ප්‍රමාණය තුල වැඩිම කරුණු ප්‍රමාණය සඳහන් කරන කෙනා තමයි පුතේ ජයග්‍රහයකයා. එතකොට අපි උත්සාහ කරන්න පුළුවන් තරම් මේකට කරුණු එකතු කරන්න. ඊළඟට water gardens. හරි අපි ලියමු පුතේ. The water gardens near the entrance. The water gardens near the entrance are still active during
The rainy season. The rainy season are still active during the rainy season. ඔන්න අපි water gardens ගැනත් ලිව්වා. හරි පුතේ? අතුල් වල entrance එක ආසන්නයේ තියෙන entrance එකට චුට්ටක් ඉස්සරහින් තියෙන්නේ. entrance එක ආසන්නයේ තියෙන මේ ජල උද්‍යාන. හරි තාමත් මොනවා කාලෙද වහින කාලෙද පුතේ තාමත් active. හරි අපි එකපාරක් යනකොට අපි දැක්ක පුතේ අඩි එකමාරක් විතර උසට පුතේ මේකෙන් තාමත් ජලයේ පුතේ මේ වැස්ස දවස් වලට පහුවදාට දවස් දෙක තුනක් යනකම්ම අඩි එකමාරක් විතර උසට පුතේ අර එකතු වෙනව ජල කඳ පුතා වතුර ජලමල් ආකාරයට පුතේ මේක අපිට තාමත් දකින්න පුළුවන්. හරි අවසානයේ අපි ලියනවා පුතේ. අවසානයේ අපි ලියනවා අවසානයේ කියන්නේ මිරර් බෝල් එක ගැන. හරි the poets have used the mirror wall the poets have used the mirror wall to express their creative ideas නැත්නම් අපි කොහොමද එක ගන්න mirror wall express their aesthetic සෞන්දර්යාත්මක හැඟීම් aesthetic feelings as poems. The poets have used the mirror wall to express the aesthetic feelings as poems. හරි කවි නැත්නම් පුතා කවි ගායන කවියෝ භාවිතා කරලා තියෙනවා පුතා මේ mirror wall එක. හරි ඒගොල්ලන්ගේ කවි නැත්නම් සෞන්දර්යාත්මක හැඟීම් පුතා ප්‍රකාශ කරන මාධ්‍යයක් විදියට. හරි පුතේ එතකොට mirror wall එක ගැනත් අපි පුංචි වාක්‍යයක් අපි ලිව්වා. හරි mirror wall එක ගැනත් ඔන්න පුංචි වාක්‍යයක් අපි ලිව්වා. හරි දැන් එතකොට දැන් මේ ඔක්කොම පුතේ අපි අර වචන 50 හංගන්න ඕන දේවල් තාම අපි අවසාන වාක්‍යයට ආවේ නැහැ. අපි සටහන් කරගත් කරුණු එක එක ඩෙවලොප් කරලා තමයි පුතේ මෙතන මොනවා කරේද? සටහන් කරගත් කරුණු එක එක ඩෙවලොප් කරලා තමයි පුතේ මෙතන අපි විස්තර කරලා ලියාගෙන තියෙන්නේ. ඕකේ? හරි. ඊළඟට පුතේ අපි යන්නේ එහා පැත්තේ විදියට අවසාන වාක්‍ය ගැන කතා කරන්න යන්නේ. අවසාන වාක්‍ය ගැන බලමු පුතේ. ඊළඟ පිටුව the last sentence ලියන්න පුතේ. දප්පට පැන ලියන්න. ඔයාලා මම පැහැදිලි කිරීම කරා ලියන්න. අන්තර්ගතය තුල සඳහන් කෙරෙන කරුණු සමස්තයේ සාරාංශයක් වන පරිද්දෙන් ඡේදයක අවසාන වාක්‍ය නිර්මාණය කළ යුතුයි. සාරාංශයක් වන පරිද්දෙන් ඡේදයක අවසාන වාක්‍ය නිර්මාණය කළ යුතුයි. පුතේ your examiner ඔයාගේ examiner හරි ඔයාට පෑන උස්සගෙන ගිහිල්ලා ලකුණු දෙන්නේ පුතේ ඡේදයක අන්තිම වාක්‍යයක් කියවලා. ඒ අන්තිම වාක්‍යයට හැකියාව තියෙන්න ඕනේ පුතා. ඒ අන්තිම වාක්‍යයට හැකියාව තියෙන්න ඕනේ ඔයා අන්තර්ගතයේ තුල සඳහන් කළ කරුණු සමස්තයේ නියෝජනයක් වෙන්න මේ අවසාන වාක්‍යයට හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට ඔයා සීගිරිය ගැන ලියලා සීගිරිය ගැන පුතාව සීගිරිය කියලා කියන්නේ ඓතිහාසික පෞරාණික පුතේ මර්මස්ථානයක්. එතකොට මේ ඓතිහාසික ලෝක උරුමයක් වන මේ ලෝක පුදුමයකට නම් කරලා තියෙන මේ පුතා නොමිනේට් වෙලා තියෙන පුතා දේවල් අතර එකක් වන මේ හරි මේක රැක ගන්න අනාගත පරපුරට දායද කරන එක පුතේ අපේ වගකීම. එතකොට මේකේ ෆ්‍රෙස්කෝස් තියෙන නිසා අගන්න හරි බිතුසිතුවම් තියෙන නිසා සිංහපාදම නිසා ලයන් ගේට් එක නිසා ඊළඟට පුතේ එතනින් ගියාට පස්සේ පුතේ මිරර් වෝල් එක නිසා ඊළඟට පුතේ වෝටර් ගාඩන්ස් නිසා මේ ජාතික වස්තු අපි රැක ගන්න ඕනේ. එහෙනම්
මේ සියල්ල ලියලා ඉවරලා අපි මේ ලියපු කාරණා සමස්තයේ නියෝජනයක් වෙන්න අපේ අවසාන වැකිය නිර්මාණය කරන්න ඕනේ. ඒක අපි මොන මාතෘකාවක් අපිට හැකියාව තියෙන්න ඕනේ ඒ විදිහට ඒ දේ පුතේ ෆස්ට් පේපර් එකේ ලකුණු 5කට ලියන 8 වෙනි මාතෘකාවේ උත්තර විතරක් නෙමෙයි. අනිත් දේවල් වලටත් අදාළයි. ඕකේ? අපි ලියමු. එක්සැම්පල් එකක් තියෙනවා පුතා. ඔයාලට ලියන්න දෙයක් නැහැ බලන්න. This ancient monument. ඒ කියන්නේ පුතේ පෞරාණික ස්මාරකය. හරි. පුරාණ ස්මාරකය must be preserved සංරක්ෂණය කළ යුතුයි අනිවාර්යෙන්ම for future generation අනාගත පරපුර සඳහා මේක අනිවාර්යෙන්ම මේ ඓතිහාසික මර්මස්ථානය සංරක්ෂණය කළ යුතුයි. ඒක තමයි අපේ අවසාන නිගමනය වෙන්නේ. ඒක ඔයාලට දීලා තියෙනවා. ওই ටික එකතු කරලා පුතේ අපි දැන් ඡේදය නිර්මාණය කරමු. බලන්න. Now arrange all the examples so you can see a complete paragraph. පුතේ first sentence එකේ ඉඳන් මම ඩෙවලොප් කරපු කාරණා ටිකත් අරගෙන අවසාන වාක්‍යයක් දාලා පුතේ ෆස්ට් සෙන්ටෙන්ස් එක පුතා රතු පාට පෑනින් අන්තර්ගතයේ පුතා නිල් පාට පෑනින් අවසානයේ පුතේ කළු පාට පෑනින් වශයෙන් අවසාන වාක්‍ය වා ඡේදෙම ඔතන එක ඡේදයක් විදිහට සඳහන් කරා. ඒ කරුණු සියල්ල වාක්‍ය සියල්ල එක ඡේදයක් විදිහට සඳහන් කරන්න විනාඩි දෙකක් දෙන ඉක්මන් කරා. පුතේ මාතෘකාව ලියා ගන්න. මේක මාතෘකාව ලියා ගන්නකො මට කොලේක ලියලා උත්තර ගෙනත් දෙන්න. මේ උත්තර ඕනේ මට. හරි මාතෘකාව මම ඔයාලට තෝරලා දෙනවා පුතේ. पेपर के प्रश्न का the job I like to do in future. The job I like to do in future. The job I like to do in future. හරි the job I like to do in future. හරි. එතකොට මේ පේපර් එක අපි ඊළඟ දවසේ ඩිස්කස් කරමු. පොඩ වෙලා ගිහිල්ලා පුතේ ඔයා දැන් මේ ටියුට් නම්බර් 42 හතරේ පුතේ දෙවෙනි කොටස යහන් පොඩ මයික් එක ඔන් කරලා කියන්න පුතේ මේක අපි ස්ටාර්ට් කරාද හතර දෙක තුන ගිය මාසෙද මේක අපි ස්ටාර්ට් කරාද කරේ නෑනේ හා මේකේ පේජ් නම්බර් 4 වල පුතා ප්‍රශ්නාංක 14 යටින් තියෙන්නේ පුතා C page 5 කියලා. C page 5 කියලා. C page 5 කියලා කියන්නේ පස්වෙනි පිටුව බලන්න. පස්වෙනි පිටුව බලන්න කියන්නේ හතරවෙනි පිටුව අපි ඉන්නේ. හරි පිටුව අංක 4 පුතා ටෙස්ට් නම්බර් 14 14. ප්‍රශ්න අංක 14 ටෙස්ට් නම්බර් 14 B part එක B කොටස මට ඔයාගෙන් ඕනේ පුතා B කොටසට උත්තරේ. The following paragraph shows the senior citizens of Namalgama spend their time last Sunday. Study the chart and write a description using more, most, equal, less, least. මේ වචන පාවිච්චි කරලා පුතා විස්තරයක් ලියන්නයි තියෙන්නේ. හරි පුතේ. නාමල්ගම වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නිවසේ පුතේ නිවහනේ ඒ රැඳවියන් විසින් පුතා ගිය ඉරිදා ගත කරපු ආකාරය තමයි ඔගේ පේන්නේ පුතා. හරි පුතේ. ඔව් පේපර් එකේම ලියන්න. ඔයා ඔගේ බාර් chart එක describe කරන්න මොකද අපි ඊළඟ පාඩම බාර් chart. ඔයා බලන්න අනේ කොහෙන්වත් කොපි කරන්න යන්න එපා. මේ පාස් පේපර්ස් නෙමෙයි. කොහෙන්වත් කොපි කරන්න එපා පුතේ. ඔයා කරුණාකරලා ස්වාධීන උත්තරයක් ලියන්න මේකට ඔබට ලැබෙන උපරිම කාලය පුතා විනාඩි 15යි. විනාඩි 15ක් කරා මේකට උත්තරේ ලියන්න උත්තරේ ලියලා තියාගන්න පුතේ. අපි ඊළඟ දවසේදී ওই පේපර් එක අපි කතා කරන ඔය උත්තර මම ගෙන්නගෙන බලනවා. හරි පේපර් එකේ හැම උත්තරයක්ම බලනවා පුතේ බලන්න තියෙන නිසා ඔයා ඕක පේපර් එකේම ලියලා දැනට තියාගන්න මම ගේන්න අවශ්‍ය වෙලාවට කියන්න හැබැයි මම ලබන සතිය පුතේ ඔයාගේ උත්තරේ මෙහෙම ලියලා තියෙනවද කියලා පුතා චෙක් කරනවා. හරි පුතේ ඒ නිසා කරුණාකරලා උත්තර ලියාගෙන ඊළඟ දවසේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒත් එක්කම ඔයාට පුතේ දැන් අපි නෝටිස් මේ පැරග්‍රාෆ්ස් ගැන කතා කරලා අවසන්නේ. හරි පැරග්‍රාෆ්ස් ගැන කතා කරලා අවසන්. හරි පැරග්‍රාෆ්ස් වල මෙන්න මේ ප්‍රශ්න ටික මතක් කරගෙන එන්න පුතේ. පැරග්‍රාෆ්ස් වල මෙන්න මේ ප්‍රශ්න ටික මතක් කරගෙන එන්න. හරි පිටු අංක 4ට වෙලා පිටු අංක 4 තියෙනවා තව මොඩල් ආන්සර් එකක් පුතේ. පිටු අංක 4 තව මොඩල් ආන්සර් එකක් තියෙනවා. Write a description on the most interesting book I have read. හරිද? The most interesting book I have read. අර මම කියලා දුන්න ක්‍රමවේදයට පාඩම් කරගෙන පුතේ. ඒ ස්ටෙප්ස් ටික අනුගමනය කරලා පුතේ පියවර 5 වෙනකම් කරලා ඡේදය සම්පූර්ණ කරන්න ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න. 2018 දාගන්න හෝම්වර්ක් කියලා. 2018 O level paper එකේ ප්‍රශ්නේ 2017 O level ප්‍රශ්නේ
2016 O level ප්‍රශ්නේ 2015 O level ප්‍රශ්නේ එච්චරයි. හරි 18 17 16 15. හරි පුතේ ඒ ටික ලියන්න අපි මේකේ ඉතුරු උත්තර ටික පුතා ලබන සතිය සාකච්ඡා කරලා ඉවර කරමු. පේපර් එකත් එක්ක අලුත් පාඩමකට දෙන්න පුළුවන්. දුරින් නැහැ සර්ට ඉමේජ් එකක් කරන් පුතා WhatsApp කරන්න සර් එතකොට උත්තර ටික බලලා ලකුණු දාලා අනුපාඩු හදලා දෙන්න. හරි එච්චරයි. අද රැටි. goodbye. පරිස්සමින් ඉන්න හෝම්වර්ක් ටික කරන්න බලලා දුන්න උත්තරවල අනුපාඩු බලන්න තේරෙන්නේ නැත්නම් සර්ට කෝල් කරලා අහන්න.